පරපුරකට පාඩම් කියා දෙන සෙනෙහිබර පවුලක ජීවනාදර්ශය මල්මාවත. ආලවන්ත වීදියේ අනුවෛද්‍ය ප්‍රයන්ත ගාමිණී ජයසිංහ මහාචාර්යතුමන්ගේ විමසුමින් ආලවන්ත වීදියේ මල්මාවත පුහුල් චුට්ටේ නමින් වැව්බැදි දනව්වම හඳුරන ජාතික පුහුල් සපයන්නා සිය සෙනෙහිබර බිරිඳ සහ දරුවන් සමග සිටි FM මල්මාවතේදී ඔබ හමුවේ. මල්මාවත මේ ආලවන්ත වීදියේ එක විසිතු සල්පින් අද මල්මාවතේ උතුරුමැද පළාතේ අනුරාධපුරේ නුවර කලාවේ නොච්චියාගම ආදරයට කවුරුත් කියන පුහුල් චුට්ටේ අයියා අපේ දැවැන්ත කෘෂි ව්‍යාපාරික ඥානරත්න මහත්මයා තමුන්ගේ ආදර්ශමත් විවාහ ජීවිතයේ වටිනාකම් තමයි දරුවොත් එක්ක අද එකතු පහදු වෙලා මේ මල්මාවතේ දිගහරිමින් ඉන්නේ. දැන් මූණ දිහා බලපුවහම නම් නෝනගේ යම් සැනසිලිදායක විවේක සුවපහසු ජීවිතයක් ගෙවන පාටක් පේනවා. හැබැයි පුහුල් චුට්ටේ අයියා ඥානරත්න මහත්මයා අපි දැක්ක අද උදේත් අර වාහන ගණනාවක් එක්ක සේවකයෝ එක්ක හරියට මේ කුඹුරුවල වගාබිමේ ඒ වගේ වැඩ. එතකොට දැන් මේ දෙන්න දෙමහල්ලෝ විවේකෙන්ද ඉන්නේ? විවේක කාලයක් කියලා මට දැන් මේ බයිනවා. මේ දුවත් බයිනවා තාත්තා මොනවාද ඔයා මේ විඳින්න කාලේ විඳවන්නේ කියලා. පුතත් බයිනවා. ඒ බැනට මට හරියන්නේ නැහැ මත්තයා. ඔව් මම මේ පරණ සරණ කම්සිය ඇඳගෙන බැහැලා යනවා. මුළු ප්‍රදේශ ගත්තාම අඩුම දවසට ලක්ෂයක්වත් මට ආශිර්වාද කරනවා. මොකද මේ මනුස්සයාට හරියන්න ඕන. තාමත් අපිත් එක්ක ඉන්නවා. මේ මනුස්සයාට හරියන්න ඕන. නැත්තම් මේ මනුස්සයාට දැන් ඒසි දාගෙන වාහන වලින් බහිනොත් එහෙම නෑ මං. හැමෝගාම බැහැලා කතා කරලා එදා වගේම අදත් ඉන්නවා. මේ ආශිර්වාද තමයි තවත් මේ යන්නේ මට. මිනිස්සුන්ගේ ආශිර්වාදේ. ඒ ආශිර්වාදේ මට තාම ලැබෙනවා. දැන් ආරංචියක් ආව රුපියල් 60-70ක මෙට්ටයක් තාත්තට ගෙනල්ලා දුන්නා කියලා සුව පහසුවට නිදා ගන්න. හැබැයි අර හේනේ පැලේ තරම් සැප පහසු නෑ කියලා කියන්නේ? නෑ මාත්‍යා. මට හේනේ පැලේ අර පැදුරු තරම් වටින්නේ නෑ මෙතේ. හේනේ වාඩියේ බිම් පැදුරක් දාගෙන නිදා ගන්න ඒ සැප මට මේ මෙට්ටේ නෑ අදටත්. ඔව් එතකොට දැන් මේ කෑම් බීමුණත් මොන රාජ භෝජන ලැබුණත් මට අර දුප්පත් අහිංසක මිනිස්සුගේ බඩගින දැනෙන මාත්‍යා. ඒක තමයි ඇත්ත. ඒක මන් දන්නේ මොකද්ද කියන්නේ. සීත දියලි නීල ගංගා සාරකෙත් වතු මැද ගලායයි නෙළුම් නෙලවෙන වැව් පොකුණු ගම අලංකාරයි පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ ටිකිරි අසරෙන් බොළඳ සිටිවි මෙහි තිබේ හොඳ ආදරේ මෙහි තිබේ හොඳ ආදරේ.
අද සුව පහසුවට සැප පහසුවට හිටියට ඒ කාලේ හරියට දුක් විඳ කියලා දැන් අපිට පේනවනේ ඥානරත්න මහත්මයා. ඒ දුක් විඳින කාලේ නෝනගෙන් කරදර ආවේ නැද්ද අපිට අරක නෑ මේක නෑ අරක ඕනේ මට මේක ඕනේ කියලා. මොකක් අය ඒ විදිහයි පවුල් වල. නෑ එයා මෙහෙමයි. එයා මට කරදර කරේ නෑ. රත්තරම් බඩුවක් තිබුණේ නෑ. ඒත් මෙයා මට කරදර කරේ නෑනේ. ගෙයක් දොරක් හදන්නවත් කරදර කරේ නෑ. එහෙම අපි පාඩුවේ කොහොම හරි හිටියා. එයාත් දැනගෙන හිටියා මම මේ යන ගමනේ උත්සාහයෙන් කොහොම හරි කවදා හරි කොතෙන්ද හරි එනවා කියන තැනට එයා හිටියා. කැලමල්වල සුවඳ බීගෙන අමන මදනල වාසනාවන් දුරින් නිඳන කුරුළු ගීහඬ නැති කරයි අද වේදනාවන් අහිංසක ගැමි ජීවිතේ මැනේ පියවර මේ බිමේ පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ වියෝගිනි මැද දැවෙන ජීවිත අද වගේ හෙට හමුණු වේවා සමාදානය සැබෑආලය දිනෙන් දින මතු වී පෙනේවා මේ බිමට නොවෙනස්ව ඉරහඳ සෑමදාරස් කිරණ දේවා පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ තිකිරි අසරැලි බොළඳ සිටිවිලි මෙහි තිබේ හොඳ ආදරේ මෙහි තිබේ හොඳ ආදරේ මෙහි තිබේ හොඳ ආදරේ මෙහි තිබේ හොඳ පරපුරකට පාඩම් කියා දෙන සෙනෙහබර පවුලක ජීවනාදර්ශය මල්මාවත ආලවන්ත වීදියේ අනුවෛද්‍ය රියන්ත ගාමිණී ජයසිංහ මහාචාර්යතුමන්ගේ විමසුමින් ආලවන්ත වීදියේ මල්මාවත පුහුල් චුට්ටේ නමින් වැව්බැදි දනව්වම හඳුරන ජාතික පුහුල් සපයන්නා සිය සෙනෙහබර බිරිඳ සහ දරුවන් සමග City FM මල්මාවතේදී ඔබ හමුවේ මල්මාවත මේ ආලවන්ත වීදියේ එක විසිතු සල්පින් දැන් ඇත්ත කතාවක් තියෙනවනේ. ඒ තමයි හුඟක් පවුල්වල නෝනලා වැඩට ගිහිල්ලා හවසට වැඩ ඇරිලා ආපහු වැඩට යනවා. ඒ වැඩට යන්නේ ගෙදර වැඩට. මහත්තුරු වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා ටිකක් විවේක ගන්නවා. හැම පවුලකම නෙමෙයි. පත්තරේ බලනවා, ටීවී බලනවා. නැත්නම් යාළුවෝ එක්ක පොඩි සතුටු සාමිච්චි කතාවක. සමහර පවුල්වල පුහුල් චොට්ටේ අයියා නෝනට විවේක ගන්න නිදා ගන්න ඉඩ දීලා පාන්දර 4ට නැගිටලා තේක තමුම්ම හදාගෙන බීලා ගොවිපලට යනවා. මෙතන තියෙන්නේ විජය ඇත්තටම අපිට වගකීම් ගන්නවා වගේම වගකීම් දෙන්නත් වෙනවනේ. අපි එකට ජීවත් වෙද්දී. එතකොට ගෙදර පරිසරයේදී භාර්යාව විදිහට වගකීම් ගන්න ඕනේ. ස්වාමිපුරුෂයා විදිහට වගකීම් ගන්න ඕනේ. දරුවෝ විදිහට වගකීම් ගන්න ඕනේ. එතකොට සමහර ලාවට වැඩිහිටියෝ දරුවන්ට වගකීම් පවරන්න ඕනේ. එතකොට මේ වගකීම් එක්ක සහ මේවා ක්‍රියාත්මක කිරීම තුළ අපි මේ ගෙවන්නේ ජීවිතය. මේ යන්නේ දවස්. අද දවස කියන එක ඔයාටයි මටයි ආයේ කවදාවත් හම්බෙන්නේ. අපි වෙනත් දවසකින් තමයි හම්බෙන්නේ. ඒතර මේ දවසක් කියන එකේ වටිනාකම අපි තේරුම් අරන් තියනවද කියලා නැවත මෙනෙහි කරන්න ඕනේ. අපි කෙනෙක් සතුටෙන් තියන්න පුළුවන් නම් දවසක් විදිය. ඒක අපේ සතුට කරගන්නත් පුළුවන් නම් කෙනෙක්ව සතුටෙන් තියලා ඒ සතුට මගේ කරගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක සුවිශේෂී දක්ෂතාවයක් සහ ගුණයක්. එතකොට තමුන්ගේ නෝන තව පැයක් බුදියා ගත්තාවේ කියලා නිදිය ගත්තාවේ කියලා හිතලා තේක හදන් බීලා සතුට වෙන ස්වාමිපුරුෂයෙක් කියන්නේ අපි දකින්න ඕනේ ඒ තියෙන උත්තම ගුණාංගය. හැබැයි ඕක අනිත් පැත්තකුත් තියෙනවා. සමහර වෙලාවට අපි දකින්න අපි ළඟට එනවා මෙහෙම අවස්ථාව දුන්නාම ඊළඟට උයාගෙන කණ්ඩත් වෙනවා.
හරි මේ අපි කෙලින් කතා කරන්නවා. මට විජය කිව්වේ කෙලින් කතා කරන්න ડોක්ටර් මේවා හංගල ගහන්න එපා කියලානේ. කෙලින් කතා කරන්න ඕනේ. ඊට පස්සේ තමුන්ගේ සියලු යුතුයකම් වක්කීම් නැතුව අවසාන වෙනකොට ස්වයං පුරුෂයාට තමන්ට උයාගෙන ඛණ්ඩ තත්ත්වයටපත් වෙන්න හොඳ නැහැ. නමුත් මං හිතන්නේ ඥානරත්න මහත්තයාගේ නෝන එහෙම නෙමෙයි. එයා ඒක මනවින් තේරුම් අරගෙන ඒ මහත්තයාට නිසි ගෞරවය දීගෙන මේ දෙන්නාගේ පැවැත්ම ඉතා හොඳින් තහවුරු කරගෙන තියෙනවා. ඒකින්ද සමාජ වගකීම් සහ පවුලේ වගකීම් ගන්න ඕනේ, දෙන්න ඕනේ, හැම විටම තේරුම් ගන්න ඕනේ. කෙනෙකුගේ ගුණගරුකකම, ගුණයහත්පත්කම එයාගේ තියෙන දුබලතාවයක් නෙවෙයි කියන තැන. නැවත මං කියනවා. කෙනෙකුගේ ගුණගරුකම, ගුණයහපත්කම එයාගේ දුබලතාවයක් විදිහට අපි තේරුම් නොගත යුතුයි කියන එක තමයි මං හිතන්නේ. දැන් දුලංජේ මේ අම්මට තාත්තට බලලා හැදෙන්න කවුරුත් හිටියේ නෑනේ මුල් යුගේ. මෙහෙම කරන්න දුවේ, මෙහෙම කරන්න පුතේ, ඕගොල්ලෝ විවාහ ජීවිතයට ඇතුළත් වෙලා මේ විදිහටයි ඉස්සරහට යන්නට ඕන කියලා දැනුමුතුකමක් දෙන්න, අවවාදයක්, අනුශාසනාවක් කරන්න කෙනෙක් එහෙමටම ඉඳලා නෑ. දැන් ඔයාලා ආදර්ශයට ගන්න කවුද? ඒ කියන්නේ අපි හැම වෙලාවෙම ආදර්ශයට ගන්නේ තාත්තා, අම්මා, අයියා. මම හිතන්නේ මගේ ජීවිතේ මට ලොකුම අයියා මගේ අයියා. මොකද අද වෙනකන් මගේ පිටිපස්සෙන් මං දන්නේ ලොකු පරතරයක් වගේ ඉන්නවා හැම දෙයකම. අදටත් දැන් මගේ වයසත් එක්ක එයා මට ලොකු බරක් දෙන්නේ නැහැ. අයියා තමයි මගේ හැමදේම කරන්නේ. මගේ ලොකුම අයියා. එතකොට අපි මොකක් හරි දෙයක් කරා තවටත් අක්කිත් දැන් අවුරුදු 30ක් වෙනවා. කී පැල තවානක් කරන්නේ. එයා ඇන්තූරියම් එතකොට ඒ විවිධ පැල වර්ග එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කරනවා. ඒත් එක්ක එයාත් ඒ ශේෂ්ත්‍රයේ තමයි ඉන්නේ. දැන් බලන්න මේ අම්මගේ ඇස් දෙක දිහා නේද? සැනසුම් සුසුමක් හෙළන පාටක් පේනවා. දැන් ජීවිතේ සුව පහසු කාලයක් මේ ගෙවන්නේ මේ විසල් මන්දිරේ නේද? සුව පහසු කාලයක්. හැබැයි එදා අම්මා හුඟක් දුක් විඳා නේද? ගොඩක් මානසික වුණා. මොකද මෙයාගේ ලොකු ආසාවක් තිබ්බා මේ දරුවෝ තුන් දෙනා කැම්පස් අරින්න. එක්කෙනෙක් මෙයා නම් කැම්පස් ආවා මං හිතන්නේ මෙයාගේ ගියේ නෑ දැන් යන්න බෑනේ මෙයාගේ ව්‍යාපාරත් එක්ක. මේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා උගන්වන්න. ඒ තරම් පුදුම විදිහට මේ මහන්සි වුණා. සමහරට මෙහෙම දෙයක් තිබ්බා. එයා ගොඩක් දුරට ඉතින් ගෙදර මේ ළමයික තනියෙන්. මං හේන්ගුලේ පැල්ලෝලේ. මොකද රෑ පැල්ලට ගියන්ට අලිය ඇවිල්ලා කනවනේ. ඉතින් ඔහොමයි තාත්තේ දැන් අර පත්තරෙත් කියලා තින්නේ. හවස 6 වෙද්දි අලිය ඇවිල්ලා මේකේ කියලා තිනවා. වංගිරි කකුල් වාගේ අලියනවා මෙහෙමයි කියලා. එතකොට මෙයා මොකද කරන්නේ මේ ළමයි අරන් දුවනවා. ලොකු පුතයි ලොකු දුවයි අරගෙන මෙයා දුවනවා අලියනකොට. මම නෑ. ඒ කියන්නේ රෑ නෙමෙයි හවස 5ට 6ට. ඒ වෙනකොට තමයි ඒ හැම එකකින් ජයග්‍රහණය කරේ. තාත්තා උනත් මා බත සරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් රකින තාත්තා උනත් මා බත සරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් රකින අපි අද මෙතන ඉන්නේ ඇත්තටම අම්මා නිසා. මම හිතන්නේ තාත්තටත් මේ ගමන එන්න පුළුවන් උනේ අම්මා නිසා. මොකද අම්මා තැනකදී අතෑරියා නම් සමහර විට තාත්තටත් මෙතෙන්ට එන්න බැරි වෙන්න ඉඩ තිබ්බා. මොකද තාත්තත් එක්ක ලොකු කතාවක් තියෙනවා නේද දෙන්නගේ. එතකොට ඒ කතාව තුළදී අම්මා ඉවසපුවාර මම හිතන්නේ අනන්තයි අප්‍රමාණයි. සාමාන්‍යයෙන් දැන් ඉන්න කෙනෙක්ට මම හිතන්නේ ඒ තරම් ඉවසීමක් තියෙයි කියලා. මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රෑදාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් බදුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින් බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලේ
ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැගේ ළඟින් හිඳ මගේ හිස සිමින සඳ තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින පරපුරකට පාඩම් කියා දෙන සෙනෙහිබර පවුලක ජීවනාදර්ශය මල්මාවත. ආලවන්ත වීදියේ අනුවෛද්‍ය රියන්ත ගාමිණී ජයසිංහ මහාචාර්යතුමන්ගේ විමසුමින් ආලවන්ත වීදියේ මල්මාවත පුහුල් චුට්ටේ නමින් වැව්බැදි දනව්වම හඳුරන ජාතික පුහුල් සපයන්නා සිය සෙනෙහිබර බිරිඳ සහ දරුවන් සමග City FM මල්මාවතේදී ඔබ හමුවේ. මල්මාවත මේ ආලවන්ත වීදියේ එක විසිරු සල්පිල්වල සිහින තියෙන්නේ. දැන් අපි මේ කාලේ හුඟක් වෙලාවට ඇස්වලින් කඩචෝරු කනවනේ. ප්‍රදර්ශනාගාරවල තියෙන බඩුමුට්ටු සේරම ගෙදර ගෙනහිල්ලා තියාගන්නනේ කල්පනාව. කොච්චර හම්බ කළත් මදිනේ. ණයතුරුස් රටවටේටනේ. ආදරේ සෙනෙහස පෑල දොරින් පලා ගිහිල්ලා තියෙන ජීවිත අතරේ ඥානරත්න මහත්මයා මේ නෝනා දරුවෝ අල්පේච්ඡ ජීවිතයක් මහාචාර්යතුමනි අදටත් ගෙවන්නේ. අල්පේච්ඡ ජීවිතය කියන එක මං හිතන්නේ විජය සහ අපි විශේෂයෙන්ම සම්බන්ධ කරගත යුතු තමයි දහමට අල්පේච්ඡතාවය. හරි ඒක සූත්‍ර ගණනාවක අපිට ඊටා මෙලින් පැහැදිලි කරලා තියෙනවා. ඒතර මේ අල්පේච්ඡකම කියලා කියන්නේ කන්නේ අඳින්න නැතුව ඉන්න එක නෙමෙයි. මේක කොහොමද කළමනාකරණය කරගෙන ජීවත් වෙන්නේ? ඒ කියන්නේ අනවශ්‍ය හඹායාමක් තුල තමුන්ගේ නිදහස සතුට සීමා වෙනවා නම් ඒක අල්පේච්ඡ වෙන්නේ නැහැ. නමුත් තමුන්ගේ සීමාව තුල තමුන් හොඳින් හම්බ කරගෙන ඒවා අවශ්‍යයට බෙදා දෙමින් තමුණු සතුටෙන් ජීවත් වෙනවා නම් ඒක අල්පේච්ඡයි. සමහර වෙලාවට අපිට මේ අල්පේච්ඡකම ගිලිහෙන්නේ ඇයි විජේ? අපේ අවශ්‍යතා සඳහා පරිභෝජනය තුල නෙමෙයි. අපි අනේකාට අපි පරිභෝජනය කියලා පෙන්වන්න යනවා. එතකොට අපිට අද වෙනකොට වෙලා තියෙන්නේ අපි ඇත්තටම පරිභෝජනය කරන දේ නෙමෙයි කරන්නේ. අපි පරිභෝජනය කරන පිරිසක් කියලා අනේකාට පෙන්වීම සඳහා දැඩි උත්සාහයක යෙදෙනවා. ඒතර ඒ උත්සාහය තුල නැති වෙන්නේ තමුන්ගේ සතුට, සැනසෙල්ල, කාලය, විවේකයේ මේ සියල්ල. එහෙමනම් අපි අල්පේච්ඡකම ගන්න ඕනේ හම්බ නොකර උදාසීනව කුසීතව ඉන්න මිනිස්සු බවට පත් වෙන්නේ නෙමෙයි. හොඳින් හම්බ කරලා හොඳින් යහපත් ව්‍යාපාර කරමු, හොඳින් දියුණු වෙන ගමන් තමුන් සඳහා තමුන්ට කාලයක් වෙන් කරගෙන ඒ තමුන්ගේ ළඟම හිතවතුන් තමුන්ගේ සම්පූර්ණය වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, ඥාති හිතවතුන් වෙන්න පුළුවන්. මේගොල්ලෝ එක්ක මේ සියලු දෙනා සතුටෙන් ජීවත් වෙන සිස්ටම් එකක්, ක්‍රමවේදයක් හදා ගැනීම සඳහා තමයි අල්පේච්ඡ බව පාවිච්චි කරගන්න ඕනේ. අල්පේච්ඡ බව කියන්නේ හොඳ දෙයක්. අල්පේච්ඡකම අපි වරදවා තේරුම් ගන්න හොඳ නෑ කුසීතකම කියන එකට. දැන් චුට්ටි අයියා මේ අනුරාධපුරේ නොච්චාගමට ඔබේ ගෙදරටම නිවසටම ඇවිල්ලා මේ කතා බහට අපි ඔබ සම්බන්ධ කරගෙන තියෙන වෙලාවේ කනගාටුවෙන් උනත් කියන්නට ඕනේ අපේ ගේය පද රචක අනුර මුදුන්කොත් මහත්මයාත් මේ ගමනට එකතු වුණා. එතුමත් සාක්ෂි මහාචාර්යතුමනි. එනකොට අපි දැක්ක අනුරාධපුර ඔය නොච්චාගම පැත්තේ අපිත් එක තරහ වෙන්න එපා. එක සංකර ගතිසිරිත් තියෙන සමහර තරුණ පිරිස්, සමහරු බොහොම උනන්දුවෙන් තමුන්ගේ වැඩ කොටස කරගෙන යනවා. හැබැයි සමහර තරුණ පිරිස් බොහොම නිකරුණේ කාලේ නාස්ති කරන පාටක් අපි දැක්ක කඩපිල්වල එහෙම. මහත්තයෝ මට කියන්න තියෙන්නේ ඌව මෙච්චරයි. කොණ්ඩේ අර පාට කරන එකයි කරාම්බු දාපේ කරනවා දැන් එවුන්ට නැති. හොඳ මිනිස්සු ඕනේ නැහැ. කොණ්ඩේ කරාම්බු දෙක දාලා කොණ්ඩේ ගුරු පාට කරලා රවුල එක පැත්තක් කපලා අනිත් පැත්ත කුරුටු ගාලා ඉන්නවනේ. එහෙම එකට තමයි කෙල්ල යාළු වෙන්නේ. අර හොඳ මිනිහෙක් කොල්ලෙක් අහුවට යාළු වෙන්නේ නැහැ. ඔව් ඒක ඇත්ත කතාව. ඉතින් ඒතකොට මෙවුන් කොහොමද විවාහ ජීවිතනේ? කොහොමද මහත්තයා දියුණු වෙන්නේ? කොහොමද පෞල් ජීවිතය ගත කරන්නේ? ඒකේ නේද පුරුද්ද? අද බලන ඉස්කෝලේ යන ළමයි
උසස් පෙළ කරන. මොකද්ද මේකේ තේරුම කියනකෝ. තැන් තැන් වලට ගිහිල්ලා ෆෝන් එක කරන කෙල්ල වට කරගෙන කොල්ලු. අවසානට මේ ඉස්කෝලේදී ඉගෙන ගන්නේ මොන සාර්ථක ජීවිතයක්ද ඒක. ඊට පස්සේ දෙමාපියෝ කුඹුරු කස් තියලා ඉඩකඩම් විකුණලා පුළුවන් තරම් කරලා කෙල්ල දොස්තර කරන්න දරින්නේ. ඇත්තනේ. මම යෝජනා කරනවා නැතිබැරිකම් කියාපාන්නට නෙවෙයි උත්සාහයෙන් දියුණු පමුණුවීමේ මාර්ගෝපදේශනයක් ලබා ගන්න ඔබට කතා කරනවා නම් වඩා හොඳයි කියලා. ඔබ කැමතිද ඔබේ දුරකථන අංකය කියන්න? 072යි 33යි 64යි 285. 072යි 33යි 64යි 285. අසිනේපයක් කරදරයක් වෙච්ච කෙනෙක් කතා කරොත් මට යාට උදව්වක් එහෙමත් උදව්වක් අපි අනන්ත දෙනවා. ඊට අමතරව ගොවිතැනක් කරනවා තේත් පුළුවන්. බීජ ටිකක් මොනවා හරි එහෙම නැත්නම් වෙන මොනවා හරි නැත්නම් දැන් ගොවි පොළ කරගෙන යනවා අනේ මේකට තෙල් ගහ ගන්න විදියක් නැහැ. පොහොර මිටියක් ගන්න විදියක් නැහැ. අනිවාර්යෙන් මම දෙනවා. හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් දන්නට පිනට ගෙදර දොරට දුන්නේ මං හිතේ මනාපෙන් හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් දන්නට පිනට ගෙදර දොරට දුන්නේ මං හිතේ මනාපෙන් දෑට දෙපය ඇති දැඩි කළ මතු බුදුවන මව්පියන්ට එකම මවට අම්මෙකියු එක පවුලේ සොහොයුරන්ට හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් ගෙදර දොරට දුන්නේ මං හිතේ මනාපෙන් දුකයි කියා මහන වෙච්ච යතිවරුන්ට නැති බැරිකම උතුරාගිය මග හමුවන මිනිස්සුන්ට හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් දන්නට පිනට දුන්නේ මං හිතේ මනාපෙන් හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් දන්නට පිනට ගෙදර දොරට දුන්නේ මං හිතේ මනාපෙන් පරපුරකට පාඩම් කියා දෙන සෙනෙහිබර පවුලක ජීවනාදර්ශය මල්මාවත ආලවන්ත වීදියේ අනුවෛද්‍ය ප්‍රයන්ත ගාමිණී ජයසිංහ මහාචාර්යතුමන්ගේ විමසුමින් ආලවන්ත වීදියේ මල්මාවත පුහුල් චුට්ටේ නමින් වැව්බැදි දනව්වම හඳුරන ජාතික පුහුල් සපයන්නා සිය සෙනෙහිබර බිරිඳ සහ දරුවන් සමග City FM මල්මාවතේදී ඔබ හමුවේ. මල්මාවත මේ ආලවන්ත වීදියේ එක විසිතු සල්පි අද මල්මාවතේ උතුරුමැද පළාතේ අනුරාධපුරේ නුවර කලාවේ නොච්චියාගම ආදරයට කවුරුත් කියන පුහුල් චුට්ටේ අයියා. අපේ දැවැන්ත කෘෂි ව්‍යාපාරික ඥානරත්න මහත්මයා තමුන්ගේ ආදර්ශමත් විවාහ ජීවිතයේ වටිනාකම් තමයි දරුවොත් එක්ක අද එකතු පහදු වෙලා මේ මල්මාවතේ දිගහරිමින් ඉන්නේ. මල්මාවත කියලා කියන්නේ බොහොම සංවේදී පෞල් ජීවිත ගෙවන නේද? ඒ කාලේ යම් කාලයක් බොහොම දුක් ගැහැට විඳගෙන බොහොම අපහසුවෙන් අමාරුවෙන් සමහර වෙලාවට පොලිසි ගානේ උසාවි ගානේ යන්න තිබිච්ච අවස්ථා මගහරවගෙන බොහොම ඉවසිල්ලෙන් තමුන්ගේ පෞල් ජීවිතේ ගොඩනගලා දරුමල්ලන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු පමුණු කරලා අද සැනසුම් සුසුමක් හෙළන තත්වයකට පත්වෙච්ච පෞල් නේද? එහෙම පත් වෙමින් තියෙන පෞල් සමහර වෙලාවට ලොකු අදිෂ්ඨානයකින් ඉලක්කයකින් පෞල් ජීවිතය ආරම්භ කළා පමණයි. අන්න එහෙම පෞල්
නේද? එක හැඩගත්තු පවුල් හොයාගෙන ඒ පවුල් වෙතටම ගිහිල්ලා ඒ පවුල් කැඳවාගෙන ඒ පවුලේ සමාජිකයින් සමග අපි දුක සැප ආදර්ශ බෙදා හදා ගනිමින් ඉන්න වෙලාව ඒ ආදර්ශයන් මනෝවිද්‍යාත්මකව අපේ මහාචාර්යතුමන් ප්‍රියන්තගාමිනී ජයසිංහ මනෝවෛද්‍යතුමන් විමසුමට ලක් කරමින් තමයි අපි මල්මාවතේ සැරිසරන්නේ. ඉතින් පුහුල් චුට්ටේ අයියා මල්මාවත ඔබේ පවුල හොයාගෙන ඔබේ ආදර්ශමත් ජීවිතය හොයාගෙන නොච්චියාගමට ආවා. මොකද ඔබට හිතෙන්නේ? ඇත්තටම සතුටුයි. දැන් අර ටීවී එකට වඩා ඒව බලනකොට ඔබතුමාලාට මම ගරු කරනවා බොහොම සතුටුයි. ඇත්තටම කියනවා. ඒ රේඩියෝ එකක් තිබ්බනම් අද මේ මගුල් මෙච්චර ඇරෙන්නේ නැහැ මහත්තයා. දීග මගුල් ඇරෙන්නේ නැහැ රේඩියෝ එක විතරක් තිබ්බනම්. දරුවෝ ඉගෙන ගන්නවා ලස්සනට. මේ දරුවෝ දෙමාපියකම් ඇති වෙනවා. හැන්දෑවට ඔක්කොම එකතුලා මුවන් පැලස අහනවා. කදිරා කතාව කියනකොටම කදිරා මොකක් හරි එකකින් නවත්තන කතාව. මුළු සතියක් මිනිස්සු කතා කරනවා. කදිරට මොකක්ද දන්නේ වෙන්නේ නේද? හේන්ට ගියත් ඇලට ගියත් මිනිස්සු කතා කරනවා. සඳුදා හැන්දෑ වෙනකොට වේලාසිනින් උයලා කාලා සාලෙට එනවා ඔක්කොම ටික දෙමව්පියෝ දරුවෝ ඔක්කොම එකතු වෙලා හක් වෙලා මුවන් පැලස අහන්න. අර අඩුව අහන්න. දැන් මහත්තයෝ කාමර ගානේ ෆෝන් අරන් කෙල්ලොයි තාත්තලා යම්මලයි ඔක්කොම මොනවත් මම අහන්නත් එපා වහන්න කිව්වොත් මං කිවි කියන්නේ කිව්වොත් මට සිංහලෙන් කියන්න ඕයි කියලා. ඇත්තටම සතුටුයි ඔබතුමාලා අපේ. මේ රේඩියෝ එකම තිබ්බනම් අද අපේ රටට මේක වෙන්නේ නැහැ. මේවෙන් තමයි රට විනාශ. ඇත්ත කතාව ඒකනේ. පරපුරකට පාඩම් කියා දෙන සෙනෙහබර පවුලක ජීවනාදර්ශය මල්මාවත. ආලවන්ත වීදියේ පියවරෙන් පියවර ජීවිතයේ විවිධ දුක්ගැහැට විඳගෙන අද ඒ දුක්ගැහැට ජීවිතය තුලින්ම ජය අරගෙන ආදර්ශමත් පෞල් ජීවිතයක් ගෙවන ඥානරත්න මහත්මයාගේ ආදර්ශමත් පෞල් ජීවිතයේ අරුත නිරුත මනාව වටහාගෙන ඒ වැටහීම් මනෝවිද්‍යාත්මකව අපට පහදා දුන් අපේ රටේ ප්‍රකට මනෝවෛද්‍යවරයෙක් බොහොම ස්තුතියි ප්‍රියන්තගාමිනී ජයසිංහ මහාචාර්යතුමනි ඔබතුමාට. කෙමෙන් රෑබෝ වෙමින් පවතින වෙලාව අදට අපි මල්මාවතෙන් සමුගෙන යාමට සූදානම් වන්නේ. ප්‍රීතිමත් පෞල් ජීවිතයක් ආරම්භ වෙන්නේ අපි ආදරය කරන කෙනෙක් විවාහ කරගන්න ලැබුණාම. ඒත් ඒ ප්‍රීතිය උපරිමයටපත් වෙන්නේ අපි විවාහ කරගත් කෙනාට ආදරය කරන්න ලැබුණට පස්සේ. ඔබේ පවුලෙන් අපි ඒක දකිනවා ඥානරත්න මහත්මයා. ඒ නිසා මේ ආදරණීය පවුලට ආයිබෝවන් කියලා අපිට ගිහිල්ලා එන්න අවසරයි. චිරන් ජයතු පොහොල් චොට්ටේ අයියා ඥානරත්න මහත්මයා ඔබ ඊටාම ආදර්ශ සම්පන්න කෘෂි ව්‍යාපාරිකයෙක්, හොඳ සැමියෙක්, හොඳ තාත්තා කෙනෙක්, ව්‍යාපාරික නායකයෙක්. නිලන්තිකා ධර්මෝති මහත්මිය බොහොම ස්තුතියි මේ සෙනෙහබර පවුලට ඔබ නිහඬ නායකත්වයක් ලබා දීලා දුක සැප බවට පත් කරගෙන කනගාටුව සතුට බවට පත් කරගෙන ඔබ මේ පවුල ගොඩනගලා තිබෙනවා. ඔබ සමාජ සත්කාරයට වගේම ආගන්තුක සත්කාරයටත් උපන් හපන්කම් දක්වනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒ වගේම අපේ නැගීයන දැවැන්ත තරුණ කෘෂි ව්‍යාපාරික මේ ආදරණීය ප්‍රසාද් දිලංක, මේ ආදරණීය පුතුණුවන්, ඒ වගේම ජීවන්ති පේශලා ව්‍යාපාරික කාන්තාවක්, මේ පවුලේ වැඩිමහල් දියණිය, ඒ වගේම හැමෝගෙම කැමැත්තෙන් අද තාත්තත් එක්ක මල්මාවතේ කතාවට වැටිච්ච චූටි දූ මේ පවුලේ දුලන්ජී සුපේක්ෂලා ඔබේ ව්‍යාපාර කටයුතුත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හරිම සතුටින් අද මල්මාවතෙන් අපි සමුගන්නේ. බොහොම ස්තුතියි හැමෝටම. අද මල්මාවතේ මේ ගමනට පාර හදලා දුන්නේ අපේ ප්‍රවීණ ගේය පද රචක අනුර මුදුන්කොත්. අදත් මල්මාවතේ අපේ ගමනේ විධායක අධීක්ෂණය අරුණ ප්‍රියන්ත ඉදිරිසිංහ, මල්මාවතේ ඉදිරියට යන ගමනේ නිෂ්පාදන කටයුතු ප්‍රසන්න දිසානායකගෙන් මම විජේමාපා ජයසිංහ. අපි ලබන ඉරිදත් මල්මාවතේදී මුණ ගැහෙමු. ඔබට සුවදායක හැන්දෑවක්. පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සෙනෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි. පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සෙනෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි. තිපුරා පලින් මැණික් එළිය දිලේ කුම මැටි කෑගේ බිම මගේ පියවිලි දුමුතුරුණු වගේ කටු මැටි කෑ බිත්ති
පොඩිපුරා පලිඟු මැණික් එළිය දිලේ කොම මැටි ගෑගෙබිම මගේ පියවිලි බුමුතුරුණු වගේ පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සෙනෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි ලබන නමුත් දුක් පීඩා කුඩු වුණොත් පුංචි පැලේ අඹුදරුවන් අතරතුරේ මට නින්නැති සුවය දැනේ ලබන නමුත් දුක් පීඩා කුඩු වුණොත් පුංචි පැලේ අඹුදරුවන් අතරතුරේ මට නින්නැති සුවය දැනේ පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සෙනෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සෙනෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි